ගිය වීඩියෝ එකෙන් කතා කරා ඔයාලත් එක්ක වර්තමාන කාල ක්‍රියාපදයක් කොහොමද එදිනෙදා ආකාරයෙන් සකස් කරගන්නේ කියලා. එතකොට පුතාලට මතක නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න පුළුවන් මොනවාද අපි යොදාගත්ත ව්‍යාකරණ කියලා. කියන්න බලන්න ක්‍රියාමූලට අපි ගත්තා ආයෝ, ඕයෝ, හේයෝ. එතකොට ක්‍රියාමූලට ආයෝ ගත්තේ මොන අවස්ථාවේද කියලා මතක් කරොත් ක්‍රියාමූලයේ අගාකුරේ තියෙන ස්වරය ආ හෝ ඕ මේ ස්වර දෙකෙන් එකකින් නම් අවසාන වෙන්නේ. අපි ක්‍රියාමූලට ආයෝ කියන ව්‍යාකරණය යෙදුවා. ඕයෝ දාන්නේ මොන අවස්ථාවේද කිව්වොත් ක්‍රියාමූලයේ අගාකුරේ තියෙන ස්වරය ආ මූලික ස්වර වලින් ආ ඕ ඔය ස්වර දෙකෙන් එකකින් ඇර වෙන ස්වරයකින් ඒ කියන්නේ මේ ස්වර දෙක ඇර වෙන ස්වරයකින් නම් අවසාන වෙන්නේ. එතකොට මේ ස්වර දෙක නැති වුණාම තව ස්වර 19ක් තියෙන හොඩි. ඔක්කොම ස්වර 21යි. එතකොට ආ ඕ හැර වෙන ස්වරයකින් නම් ක්‍රියාමූලයේ අවසාන වෙන්නේ. අන්න අපි ඒකට ක්‍රියාමූලය අගට ඕයෝ කියන ව්‍යාකරණය යෙදුවා. හේයෝ දාන්නේ මොන අවස්ථාවේද කියලා මම ඊටාම් පහසු ක්‍රමයක් කියලා දුන්නා. මූලික ස්වරූප ක්‍රියාපදයේ අවසාන වෙන්නේ හාද වලින් නම් හාද අයින් කරලා අපි දානවා හේයෝ. ඔක තමයි අපි ඉගෙන ගත්ත විදිය. දැන් අද යනවා අපි කතා කරන්නේ මේ වර්තමාන කාල ක්‍රියාපදවල එදිනෙදා ආකාරයෙන් කොහොමද ප්‍රශ්නයක් හදන්නේ කියලා. එතකොට පුතාට මතක ඇති මම කලින් පොඩි ටිප් එකක් කියලා දුන්නා. මේ වැඩි ගෞරවාන්විත සහ එදිනෙදා කියන එක අඳුර ගන්න පුළුවන් ලේසි ක්‍රමයක්. කොහොමද එදිනෙදා ආකාරය අඳුරගන්නේ මේ අවසානයේ ව්‍යාකරණ යෝ වලින් යෝ මේ පෙන්නේ ආයෝ ඕයෝ හේයෝ ඔය විදිහට නේ. එතකොට එදිනෙදා ආකාරයේ ප්‍රශ්න අහන විදියයි පිළිතුරු දෙන විදියයි සමානයි. ඒ කියන්නේ ප්‍රශ්න අහන්නේ පිළිතුරු දෙන්නේ එකම ව්‍යාකරණේ එකම වෙනස තියෙන්නේ ප්‍රශ්න අහද්දී අගට ප්‍රශ්නාර්ථ ලකුණක් එනවා. පිළිතුරු දෙද්දී එහෙම ප්‍රශ්නාර්ථ ලකුණක් එන්නේ අපි නැවතීමේ හිත තියෙනවා. ඒ කියන්නේ අපි වර්තමාන කාලේ එදිනෙදා ආකාරයෙන් ක්‍රියාපදයකින් ප්‍රශ්නයක් අහන්නේ ක්‍රියාමූලයේ අගට ආයෝ ප්‍රශ්නාර්ථ ලකුණ, ඕයෝ ප්‍රශ්නාර්ථ ලකුණ, හේයෝ ප්‍රශ්නාර්ථ ලකුණ. පිළිතුරු දෙන්නේ අපි ගිය සතියේ ඉගෙන ගත්ත විදිහ. කොහොමද? ක්‍රියාමූලයට ආයෝ, ඕයෝ, හේයෝ ඔය විදිහට නේ. මේක ඊටාම ලේසි. අර කලින් වීඩියෝ ලෙසන් එකේ ආයෝ, ඕයෝ, හේයෝ කියන එක වා ඊටාම පැහැදිලිව අඳුරගත්තා නම් හොඳට ඔළුවේ කියන්නේ ඔළුවට දාගත්තා නම් මේක පිළිවෙලකට මේක අරකමයි එකම වෙනස අගට ප්‍රශ්නාර්ථ ලකුණක් යෙදීම පමණයි. නමුත් අපි වෙන්වෙන් වශයෙන් මම ආයෙ කියලා දෙනවා වල කලින් වීඩියෝ එකේ මොනවා හරි අපහැදිලි තැනක් තිබුණොත් මේකෙදි හරි ඒක වට අල්ල ගන්න පුළුවන් නිසා. right. අපි බලමු පළවෙනි අවස්ථාව ක්‍රියාමූලයට ඕයෝ ප්‍රශ්නාර්ථ ලකුණ යෙදෙන අවස්ථාව. මේ ප්‍රශ්නයක් අහන නිසා අගට ප්‍රශ්නාර්ථ ලකුණක් එනවා නේ. ක්‍රියාමූලයට ඕයෝ ප්‍රශ්නාර්ථ ලකුණ යෙදෙන්නේ මොන අවස්ථාවේද කිව්වොත් ක්‍රියාමූලයේ කොරියන් වලින් ලිව්වට පස්සේ ඒකේ අගාකුර දිහා තමයි අපි බලන්නේ. අගාකුරේ මොකද්ද බලන්නේ? ස්වරය දිහා. ඒ ස්වරය මේ මූලික ස්වර දෙකෙන් එකක් න ะ. මොකද්ද මූලික ස්වර දෙක? ආ කියන්නේ පළවෙනි මූලික ස්වරයනේ. මෙයා හෝ එහෙම නැත්නම් මේ ඕ එහෙම නැත්නම් ඕ මේ මූලික ස්වර දෙකෙන් එකකින් නම් අවසාන වෙන්නේ. අන්න අපි ක්‍රියාමූලයකට ඕයෝ ප්‍රශ්නාර්ථ ලකුණ යෙදීම සිදු කරනවා. right. උදාහරණයක් අරගෙන පැහැදිලි කරොත් මට අහන්න වෙනවා මට අහන්න අවශ්‍ය වෙනවා නිකන් ගෙදර යනවද වගේ ක්‍රියාපදයකින් ප්‍රශ්නයක් අහන විදිහනේ. ඒතර යනවද කොහොමද අහන්නේ? අපි දන්නවා යනවා කියන එකේ මූලික ස්වරූපයෙන් තමයි මේ යනවද කියලා හදාගන්න වෙන්නේ. ඒතකොට යනවා කියන එකේ මූලික ස්වරූපයක් හාදා ක්‍රියාමූලය කොහොමද ගන්නේ? මේ අවසානයේ තියෙන තා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන කොටසට අපි නමක් කියන ක්‍රියාමූලය කියලා මේකට. නේ? හා නේ අගාකුරේ ආසොරෙන්නේ අවසාන වෙන්නේ. අන්න එහෙනම් අපි ආයෝ දානවා. නේ? කාට ආයෝ කායෝ. ඊළඟට මිලදී ගන්නවද ගත්තොත් මූලික ස්වරූපය සාදා. නේ? ඒතර අවසාන වෙන්නේ තාවලින්. අනේ තා අයින් කරාම අපි ගන්නවා ක්‍රියාමූලය. ඒතර සාධකේ ක්‍රියාමූලය කවුද? සා. අගාකුරේ අවසානයේ කියන්නේ අගාකුර ක්‍රියාමූලය අගාකුර අවසාන වෙන්නේ ආ කියන ස්වරෙන් නිසා. අන්න අපි නැවත ආයෝ කියන එක දානවා. සාට ආයෝ සායෝ මිලදී ගන්නවද? right. අපි ආයෙ නැවත බලමු මොකක්ද මේ අපි කරන්නේ කියලා. අද අපි කතා කරන්නේ අර අපි ගිය වීඩියෝ එකෙන් කතා කරා වර්තමාන කාල ක්‍රියාපදයක් එදිනෙදා ආකාරයෙන් කොහොමද හදන්නේ. එතෙන්දී අපි ඉගෙන ගත්ත ක්‍රියාවලට ආයෝ, ඔයෝ, හේයෝ කියලා ඔන්න ඔය ව්‍යාකරණ තුන නේ. ආයෝ, ඔයෝ, හේයෝ. එතකොට අද ඉගෙන ගන්න ඒක ප්‍රශ්නයක් අහන විදිය. වර්තමාන කාලේ එදිනෙදා ආකාරයෙන් කොහොමද ක්‍රියාපදයකින් ප්‍රශ්නයක් අහන්නේ කියලා. එකම වෙනස අර ගිය වීඩියෝ එකකට වඩා මේ අගට ප්‍රශ්නාර්ථ ලකුණක් එකතු වීම පමණයි. ඊටු ඔක්කොම
මේ ආයෝ ඉන්න අවස්ථාව, ඔයෝ ඉන්න අවස්ථාව, හේයෝ ඉන්න අවස්ථාව ඔක්කොම සමානයි. ඒතර ආයෝ ප්‍රශ්නාර්ථ ලකුණ එන්නේ මොන අවස්ථාවේද කිව්වොත් ක්‍රියාමූලයේ අගාකුරේ තියෙන ස්වරය දිහා බලනවා. ඒ ස්වරය ආ එහෙම නැත්නම් ඕ මේ මූලික ස්වර දෙකෙන් එකකින් නම් අවසාන වෙන්නේ. අන්න අපි ක්‍රියාමූලයේ අගට ආයෝ කියන එක එකතු කරනවා නේ. එතකොට යනවද කොහොමද ගත්තේ? කාද යනවද කියන එක හදන්න කලින් අපිට දැනගන්න අවශ්‍ය වෙනවා යනවා කියන එකේ මූලික ස්වරූපය කාද. අවසාන තියෙන තා අයින් කරාම ක්‍රියාමූලේ න කා අගාකුරේ තියෙන ස්වරය දිහා බැලුවා. ඒක ආ නිසා අපි ආයෝ ප්‍රශ්නාර්ථ ලකුණ දානවා. කාට ආයෝ? කාය. ඒ වගේම මිලදී ගන්නවද? කොහොමද වෙන්නේ? සාද. ඊට පස්සේ ක්‍රියාමූලය ගන්න මේ අවසාන තියෙන තා අයින් කළා සා අගාකුරේ තියෙන ස්වරය ආ නිසා ආයෝ දාන්න සාය. ප්‍රශ්නාර්ථ ලකුණනේ මිලදී ගන්නවද? ඔසල් සයෝ ඈ ඇඳුම් මිලදී ගන්නවද? චිබේ කයෝ ගෙදර යනවද? ඔය විදිහට. රයිට්. මේක පුතාලා නෝට් එකක් දාගන්න. මේකෙන් පස්සේ අපි තව උදාහරණ කීපයක් අරගෙන ආයෝ කියන එක තව වඩාත් පැහැදිලි කරගමු. ඒකෙන් පස්සේ ඔයෝ සහ හේයෝ කියන එක අපි ඉගෙන ගන්න යනවා. රයිට්. අපි දැන් බලමු අර කලින් අපි කතා කරානේ ආයෝ ප්‍රශ්නාර්ථ ලකුණ යෙදීමේ උදාහරණ දෙකක්. අපි තව උදාහරණයක් අරන් පැහැදිලි කරගත්තොත් බලනවද වගේ එකක් මට කොහොමද බලනවද කියන එක කොරියන් වලින් එදිනෙදා ආකාරයෙන් මේ ක්‍රියාපදේ හදන්නේ කියලා අපි බැලුවොත් අපි දන්නවා බලනවා කියන එකේ මූලික ස්වරූපය පෝදානේ. පෝදා. ඊළඟට මේකේ ක්‍රියාමූලය ගන්න අපි මේ අවසාන අග තියෙන තා කියන අකුර ඉවත් කරනවා. එතකොට ක්‍රියාමූලය නෝ පෝ. එතකොට අපි බලනවා අගාකුරේ තියෙන ස්වරය මොකක්ද කියලා. එතකොට ආයෝ ප්‍රශ්නාර්ථ ලකුණ දැම්මේ අගාකුරේ තියෙන ස්වරය ආ හෝ ඕ නම් අන්න මේ වෙලාවේ ඕ තියෙන්නේ. එහෙනම් ඒ ආයෝ ප්‍රශ්නාර්ථ ලකුණ තමයි එන්නේ නේ. ආයෝ ප්‍රශ්නාර්ථ ලකුණ නේ. right. එතකොට ආයෝ ප්‍රශ්නාර්ථ ලකුණ ආවට පස්සේදී අපි දැන් මේක පෝ ආයෝ කියලා ඔහොම ලියන්න බෑ. මේක ශබ්ද එකතු වෙනවා තමයි. ඔයාලට මම ඒක සරලව පැහැදිලි කරොත් මේ පෝ කියන එක අපිට ලියන්න පුළුවන් අල්පයනට ඕ කියන එකතු වෙනවනේ ආයෝ. මේ බලන්න මේ අගාකුරේ අවසාන තියෙන ඕ සහ ආ නේ. පෝ වල අවසාන තියෙන ඕ සහ ආ මේ ස්වර දෙක තව එකතු වෙලා වා කියන શબ્දයක් හදනවා. ඔවා කියලා පස් පාරක් විතර කිව්වොත් ඔයාලට වා කියලා අවසානයේ શબ્දයක් වෙනවා. ඒක තමයි වා කියන්නේ. එතකොට අල්පයන්නට මේ දෙන්න වෙනුවට අපිට දාන්න පුළුවන් වා පායෝ කියලා තමයි අපි ලියන්නේ. මේ શબ્ද එකතු වුණාට පස්සේ. එතන මේ බලන්න අල්පයන්නට වා සංයුක්ත ස්වරේ යෝ පායෝ කියන්නේ බලනවද? අපි කොහොමද කියන්නේ ටීවී බලනවද කියලා? ටෙලිවිෂනල් පායෝ නේ. පත්තරයක් බලනවද? සින්මුනල් පායෝ. ඔය විදිහට පායෝ කියන්නේ බලනවද? අන්න ඒකේ අපි දෙයක් ඉගෙන ගත්තා. කලින් ආයෝ ඔයෝ හේයෝ කරද්දිත් අපි ඉගෙන ගත්තා ඒක. ඕ සහ ආ කියන මේ මූලික ස්වර දෙක එකතු වුණාට පස්සේ සංයුක්ත ස්වරයක් නිර්මාණය වෙනවා වා කියන. එතකොට මොන හරි ක්‍රියාමූලයක් ඕ කියන ස්වරෙන් නම් අවසාන වෙන්නේ මේ එදිනෙදා ආකාරයේ වර්තමාන කාලේ. ඒක අනිවාර්යයෙන්ම වා විදියට වෙනස් වෙලා තමයි යෙදෙන්නේ ශබ්ද එකතු කිරීමෙන්. right. මම හිතනවා පුතාලට මේකත් පැහැදිලි ඇති කියලා. right. අපි යමු ඊළඟ කොටසට. ක්‍රියාමූලයට ඕයෝ ප්‍රශ්නාර්ථ ලකුණ යෙදෙන අවස්ථාව මොකක්ද කියලා. right. ක්‍රියාමූලයේ අගාකුරේ තියෙන ස්වරය. මේ වෙලාවෙත් අපි බලන්නේ ස්වරය ගැන. ක්‍රියාමූලයේ අගාකුරේ තියෙන ස්වරය මූලික ස්වර වලින් ආ එහෙම නැත්නම් ඕ මේ ස්වර දෙක ඇර වෙන ස්වරයකින් නම් අවසානයි. කලින් කතා කරේ මේ ස්වර දෙක නම් නේ. දැන් කතා කරන්නේ මේ ස්වර දෙක නෙවෙයි නම් ආ එහෙම නැත්නම් ඕ කියන මේ ස්වර දෙක හැර වෙන ස්වරයකින් නම් ක්‍රියාමූලය අවසාන වෙන්නේ. අන්න අපි ක්‍රියාමූලයට දාන මොකද්ද? ඔයෝ නේ. උදාහරණයක් විදියට කනවද කියලා අපි කොහොමද කියන්නේ මේ විදියට? කනවා කියන්නේ මොක්තා නේ. ඊට පස්සේ ක්‍රියාමූලය ගන්නවා අවසානයේ තියෙන තා අයින් කරාම මොක්. එතකොට අගාකුරේ තියෙන ස්වරය ඕ නිසා ඒක ආවත් ඕවත් නෙවෙයි මේක ඕ මේක ඕ නේ. අනේ නිසා ඕයෝ දාන්න. ඕයෝ ප්‍රශ්නාර්ථ ලකුණ. කනවද මෝගය නේ. පබල් මෝගය බත් කනවද නේ. කිම්චි චිගේරල් මෝගය කිම්චි චිගේ කනවද ඒ වගේ. කියවනවද කොහොමද කියන්නේ? මූලික ස්වරූපය නම් ඉක්තා. තර ක්‍රියාමූලය ගන්න මේ මූලික ස්වරූප ක්‍රියාපදයේ අවසානයේ තියෙන තා අයින් කරනවා. එතකොට ක්‍රියාමූලෙන්නේ ඉක් අගාකුරේ තියෙන ස්වරය මොකද? ඊ. ඒක ආවත් ඕවත් නෙවෙයි නිසා අපි ඕයෝ ප්‍රශ්නාර්ථ ලකුණ දාමු. මොකක්ද දෙන්නේ එතකොට? ඉල්ගොය නේ. කියවනවද ඉල්ගොය.
ඒතර අපිට පුළුවන් කියන්නේ චප්චිරල් ඉල්ගොය සංගරාවක් කියවනවද ආටිකල් එකක් කියවනවද කියලා කියන්නේ චප්චිරල් ඉල්ගොය ඔය විදිහට right මම හිතනවා පුතාට මේකත් පැහැදිලි ඇති කියලා. මේකේ තව උදාහරණ කීපයක් අරගෙන අපි ඔයෝ කියන ක්‍රමය ඊළඟට පැහැදිලි කරගන්න යමු. දැනට මේක නෝට් එකක් දාගන්න. අපි යමු දැන් ඊළඟට තව උදාහරණ දෙකක් වගේ අරගෙන ක්‍රියාමූලට ඔයෝ ප්‍රශ්නාර්ථ ලක්ෂණ කොහොමද එන්නේ කියලා පැහැදිලි කරගමු. අපි තව උදාහරණයක් ගත්තොත් බොනවද කියන එක මට වර්තමාන කාලේ එදිනෙදා ආකාරයෙන් කොහොමද මේක ප්‍රකාශ කරන්නේ කියලා බැලුවොත් අපි දන්නවා බොනවා කියන එකේ මූලික ස්වරූපය මාෂිදා නේ. එතකොට මූලික ස්වරූපයේ අවසාන තියෙන තා ඉවත් කරාට පස්සේ ක්‍රියාමූල වෙනවා මාෂි කියලා. ඊළඟට අගාකුරේ තියෙන ස්වරයත් එක්කනේ අපි ගනුදෙනුව කරන්නේ. එතකොට අගාකුරේ තියෙන ස්වරය ආ ඕ නෙවෙයි නිසා ඊ නිසා අපි ඕයෝ ප්‍රශ්නාර්ථ ලක්ෂණ දානවා. එතෙන්දී පුතාලට මේක මේ ශබ්ද වෙන විදිහ මෙහෙම ලියාගත්තොත් C ලියන්න පුළුවන් අල්සානට E එකතු කිරීම ඔයෝ. ඊයෝ කියන්නේ යෝ. මේක පස් පාරක් විතර කිව්වොත් ඔයාලට ඇහි අන්තිමට යෝ. ඊයෝ යෝ යෝ. එතකොට E O එකතු වුණාම යෝ වෙනවා. එතකොට මේක අවසානට අපි ලියනවා මාෂයෝ. මාෂයෝ. E O එකතු වුණාම ශබ්දය යෝ වෙනවා. එතකොට මේක එකතු කරලා ලියනවා. එහෙම නැත්නම් මාෂි ඕයෝ කියලා ලියන්න බෑ. මාෂයෝ. ඉගෙන ගන්නවද කොහොමද ඒක ලියන්නේ? මූලික ස්වරූපය පෙවුදා. අවසාන තා අයින් කරාම ක්‍රියාමූලයන පෙව් නේ. එතකොට අගාකුරු තියෙන ස්වරය ආවත් ඕවත් නෙවෙයි නිසා වෙන ස්වරයක් නිසා අපි ඕයෝ ප්‍රශ්නාර්ථ ලක්ෂණ දානවා. එතකොට මේ ස්වරයේ ශබ්දය ඌ එකතු වෙනවා ඕයෝ. ඌට ඕ මොකක්ද වෙන්නේ? ඕ වෙනවා. ඕ. එතකොට මේක අවසානයේ අපි ලියනවා පේවයෝ. පේවයෝ ඉගෙන ගන්නවද? right මට හිතෙනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මේක අපි කලින් ආයෝ ඔයෝ හේයෝ කරද්දිත් මම කියලා දුන්නා. එතකොට දැන් මේ එදිනෙදා ආකාරයේ වර්තමාන කාලයේ ක්‍රියාපද නිර්මාණය කිරීමේදී ක්‍රියාමූලය අගට ඕ වෙනවා නම් ඕ ආ වා එන. ඊළඟට ක්‍රියාමූලය අවසානයේ ඊ කියන ස්වරයෙන් නම් ඊ ඕ යෝ වෙනවා. ක්‍රියාමූලය අවසානයේ ඌ කියන ස්වරයෙන් නම් ඌ ඕ වෝ වෙනවා. ඔන්න ඔය තුන ඊටාම වැදගත්. මේක මතක තියා ගැනීම අවශ්‍යයි. මම ලිව්වොත් මෙතන ආයි අපි ඉගෙන ගත්ත කලින් ඕ ආ ක්‍රියාමූලය ඕ කියන ස්වරයෙන් අවසන් වුණොත් අපි ආයෝ වගේ එකක් නේ දාන්නේ. එතකොට ආ ඕ ආ එකතු වුණාම සංයුක්ත ස්වරයක් නිර්මාණය වෙනවා වා කියන. ඔය එක අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි මේ. ඊළඟට කියන්නේ ක්‍රියාමූලය ඊ කියන ස්වරයෙන් අවසන් වුණොත් ඕයෝනේ අපි දාන්නේ. එතකොට ඊ.ඕ යෝ වෙනවා නේ. මේ ඊළඟ අවස්ථාව. තුන්වෙනි අවස්ථාව මේ මෙතන අපි ලියපු එක. ක්‍රියාමූලය ඌ කියන ස්වරයෙන් නම් අවසාන වෙන්නේ. ඒත් ඕයෝනේ දාන්නේ. ඌ මොකක්ද වෙන්නේ? වෝ වෙනවා. වෝ වෙනවා. නේ ඔය තුනයි තාම වැදගත් මතක තියාගන්න ඕනේ. ෂෝට් නෝට් එකක් ගහද්දී ඔය තුනත් පුතාලට පුළුවන් නෝට් එකක් දාගන්න. රයිට්. එහෙනම් මේ ටික ලියාගෙන අපි යමු ඊළඟට අවසානයේට කතා කරන්න. මූලික ස්වරූප ක්‍රියාපදයේ හාද වලින් නම් අවසාන වෙන්නේ කොහොමද හාදායෙන් කරලා හේයෝ දාන්නේ කියන එක අපි ඉගෙන ගන්න. right. අපි යමු ඊළඟට ඉගෙන ගන්න මේ මූලික අවසාන කොටස. ඒ කියන්නේ මූලික ස්වරූප ක්‍රියාපදයක් අවසාන වෙන්නේ හාද වලින් නම් අපිට පුළුවන් කරන්න මේ හාද අයින් කරලා හේයෝ දාන්න මේ අවස්ථාවේදී. හරිනේ. ඒතර මෙතන ක්‍රියාමූලයක් ගැන මේ අපි කතා කරන්නේ. ක්‍රියාමූලය ගන්නේ කොහොමද? මොන හාද වලින් අවසාන වෙන්නේ හික වුණත් අවසානයේ තියෙන තායින් කරන මේක අපි ක්‍රියාමූලයට හේයෝ දාන එක නෙවෙයි කරන්නේ. මූලික ස්වරූප ක්‍රියාපදයේ අවසාන වෙන්නේ හාද වලින් නම් ගොඩක් ක්‍රියාපදවල කුරියානු භාෂාවේ මේ බලන්න මූලික ස්වරූප ක්‍රියාපදයේ අවසාන වෙනවා හාද වලින්. කුම්බු හාද වැඩ පාඩම් කරනවානේ. වැඩ කරනවා කියන එක ගත්තොත් ඉල් හාද. ව්‍යායාම කරන උන්දුම් හාද වගේ හාද වලින් තමයි මූලික ස්වරූප ක්‍රියාපදයේ අවසානය. අන්න ඒ වගේ අවස්ථාවල අපිට පුළුවන් මේ අවසාන තියෙන හාද අයින් කරාට පස්සේ මේ ඉතුරු වෙන කොටසට අන්න අපි හේයෝ කියන එක දානවා. ඒතර මේ හාද අයින් කරලා ඉතුරු වෙන කොටස ක්‍රියාමූලය නෙවෙයි. ක්‍රියාමූලය ගන්න මම කලින් කිව්ව විදිහට ඕනම මූලික ස්වරූප ක්‍රියාපදයක අවසානයේ තියෙන තා ඉවත් කරනවා. ඒතර මේක මේ ඉතා සරල ක්‍රමයක් විදිහට කියලා දෙන්නේ. මූලික ස්වරූප ක්‍රියාපදයේ අවසානයේ හාද වලින් නම් හාද අයින් කළා අපිට මේ වර්තමාන කාලේ දිනදා ආකාරයේ ක්‍රියාපදේ සකස් කිරීමේදී අපිට හේයෝ ප්‍රශ්නාර්ථ ලකුණ දාන්න පුළුවන්. කුම්බු හාදා කුම්බු හේයෝ නේ. වැඩ කරනවද ඉල් හාදා හාදා අයින් කළා
ඊල් කියන එකට අපි හේයෝ කියන එක දානවා. නේ? ඊල් හේයෝ. ව්‍යායාම කරනවද? උන්දුන් හාදා. උන්දුන් හාදායින් කළා අපි හේයෝ දානවා. උන්දුන් හේයෝ. ඔය විදිහට. එතකොට කුම්බු හේයෝ, ඊල් හේයෝ, උන්දුන් හේයෝ මේ වගේ ඒවා තමයි අපි වර්තමාන කාලේ එදිනෙදා ආකාරයේ හේයෝ එකතු වෙන අවස්ථාව විදිහට ගන්න පුළුවන්. එතකොට ඕනම මූලික ස්වරූප ක්‍රියාපදයක් හාද වලින් අවසන් නම් ඔයාලට ඉතාම පහසුවෙන් හාදායින් කරලා හේයෝ ප්‍රශ්නාර්ථ ලකුණු දාලා මේක ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. right. දැන් මේකත් නෝට් එකක් ලියා ගන්න පුතාලා. මේකෙන් පස්සේ මම පොඩි අභ්‍යාස ටිකක් දෙනවා. ඒ ටික ඔයාලට පුළුවන් හෝම්වර්ක් එකක් විදිහට ගෙදරදී කරන්න. right. ඔව් අපි දැන් බලමු මම මෙතන අභ්‍යාස 9ක් ලියලා තිනවා පුතාලට පුළුවන් මේක හෝම්වර්ක් එකක් විදියට. අපි මම දැන් කියලා දීපු පාඩම හොඳට අධ්‍යයනය කරලා දෙතුන් පාරක් අහලා මේ අභ්‍යාස 9 කරලා වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් විතර දාන්න පුළුවන් මම හරි වැරදි බලලා කියන්න. ඊළඟට ඔයාලට පුළුවන් ඔය අපේ මගේ ව්‍යාකරණ ටියුට්ස් තියෙනවා ඊළඟට ඔය වචන CD පැක් වගේ ඒවා තියෙනවා පේපර් ඒ කියන්නේ විභාග ප්‍රශ්න පත්‍ර පේපර් කට්ටල වගේ තියෙනවා. එක්සෑම් ටූල් කිට් එක වගේ ඒවා පුළුවන් කැමති අය ඉන්නවා නම් කුරියර් කරලා ගෙදරට ගෙන්න ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මගේ මේ නම්බර් එකට WhatsApp නම්බර් එකට ක්ලාස් එකේ මැසේජ් එකක් දාන්න 071 84 ඊට අමතරව ඔයාලගේ යාළුවන්ට මේ ෆ්‍රී අපි ලෙසන්ස් ගොඩාරියක් මම කොරියානු භාෂාවේ ගොඩ ලෙසන්ස් ගොඩාරියක් කවර් කරලා තියෙන මේ වගේ YouTube එකේ ඔයාලට පුළුවන් අපේ channel එක යාළුවන්ට share කරලා යාළුවන්ට පුළුවන් ඒ කියන්නේ channel එක subscribe කරලා අලුතෙන් එන වීඩියෝ ඉක්මනට බලා ගන්න පුළුවන්. ඊට අමතරව Sisenko Korean Language Center කියන අපේ Facebook page එකත් එක්ක ඔයා එකතු වුණොත් දිගටම ඔයාලට පුළුවන් මම මෙතන ලියන්න Sisenko Korean Language Center මේකත් එක්ක එකතු වුණාට පස්සේ Facebook page එකේ නමත් මේකමයි Instagram page එකේ නමත් මේකමයි. ඔයාලට පුළුවන් හැමදාම අලුත් වචන අලුත් ප්‍රශ්න එතනින් පස්සේ සවන් දීම ප්‍රශ්න ඊළඟට කොරියන් ස්පෝකන් පැත්ත හදාගන්න වගේ ලොකුඩ දේවල් මේකේ කතා කරනවා. ඔයාලට පුළුවන් page එකට like එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. ඊට අමතරව මගේ online class වලට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙතන මේ WhatsApp message number එකට message එකක් දාන්න. ඔයා ලංකාවේ හිටියත් වෙන රටක හිටියත් ඔයාලට online Zoom වලින් ඔයාලට පුළුවන් මගේ class වලට සම්බන්ධ වෙන්න. right ඒ ටික තමයි දැන්ට විස්තර තියෙන්නේ. වැඩි විස්තරයක් සඳහා ඔයාලට මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන් WhatsApp මැසේජ් එකක්. එහෙනම් stay safe කියන පරිස්සමට ඉන්න මේ දවස්වල කොරෝනාත් එක්ක මේ homework ටික කරලා යටින් කමෙන්ට් එකක් දාන්න. right thank you.